नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि පිළිතුරේ අප පසුගිය දිනෙහි කතා කළේ ඉන්ද්‍රිය රූප අටයි වස්තු රූපයන් අදේ වස්තු රූපයන් ඒ විඤ්ඤාති රූප දෙක සිතින්ම හට ගන්නා බැරි ඒ වාට ඉවේ ඒකාන්ත චිත්තජ රූප ඒකාන්ත කර්මජ රූප ඒකාන්ත චිත්තජ රූප කියලා එහෙම ඒකාන්ත කියන වචනේ යොදන රූප කොටස් දෙකක් තිබෙනවා. කර්මජ රූපයි චිත්තජ. ඒකාන්ත කර්මජ රූපේ කියන්නේ ඒවා කර්මයෙන් මිස වෙන හේතුවකින් උපදවන ඒවා නෙවෙයි. දැන් චක්සු ප්‍රසාදේ කියන එක අපි ඉගෙන ගත්තානේ දත්තු කාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණා චක්කු. දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්කු නම්. එහෙමනේ අපි ඉගෙන ගත්තේ. ඒ විදිහට ඒ කර්මයෙන් උපදවන ලද රූපයක් චක්කු. ඒ වගේමයි සෝත ධාන જીවහා කාය ඉත්තිභාව කුම්භාව ජීවිත හදේ කියන ඒ නවයම ඒකාන්ත කර්මජ. ඒකට ඒකාන්ත කර්මජ රූපේ කියා වචනයක් ඒ රූප හැඳින්වීම සඳහා යොදන බැවින් කර්මයෙන් උපදවන තවත් රූප තිබෙන්නට පුළුවන්. ඒවාට කියන්නේ අනේකාන්ත. ඒකාන්ත අනේකාන්ත. ඒකාන්ත කර්මජ රූප නවයක් වන අතර අනේකාන්ත කර්මජ රූපද නවයක් දක්වනවා. ඒ නවය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පෝජා ආකාශ කියන ඒ නවය. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර ප්‍රත්‍ය හතරෙන්ම උපදවනවා. ඒ මොකද චක්කු ප්‍රසාදේ කියන එක තනියම පවතින්නට පුළුවන් එකක් නෙවෙයි. ඒ චක්කු ප්‍රසාදේ ඇතිවන විට ඒ සමගම එකට බැඳී يعني එක ගොන්නක් හැටියට පහළ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස පෝජා ජීවිත කියන ඒ නවයක්. ඒක නිසා මේ චක්කු දශක කලාප කියලා ඒක කියන්නේ. ඒ කලාප පස්සේ අපි ගැන කතා කරනවා. අනේකාන්ත කර්මජ රූප අනේකාන්ත කර්ම. ඒකාන්ත චිත්තජ රූප අනේකාන්ත චිත්තජ රූපත් තිබෙනවා. ඒකාන්ත චිත්තජ රූපේ කීවේ කාය විඤ්ඤාති පචි. දැන් අනේකාන්ත චිත්තජ රූපයක් තමයි කුමක්ද? ශබ්දය නේ? ශබ්ද ඒකාන්ත
චිත්තජ රූපයක් නෙවෙයිනේ. ඒකාන්ත චිත්තජ රූපයක් කියනොත් ශබ්දය එහෙනම් වෙන කිසිදු හේතුවකින් ශබ්දය ඇතිවන්නට බෑ. සිතින්ම පමණයි උපදවන්නට පුළුවන් වන්නේ. ඉපදින්නේ. එහෙම නෙවෙයිනේ. සද්දෝ චිත්තෝ තුජෝ කියලා කියනවා. ශබ්දය සිතින් උපදවන ශබ්දයක් තිබෙනවා. ඍතුයෙන් උපදවන ශබ්දයක් තිබෙනවා. ඒ නිසා ඒකාන්ත ඒට කියන්නට බෑ. එබැවින් අනේකාන්ත චිත්තජ රූපේ කියා දක්වන්නට පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ශබ්ද. ඊළඟට තව තිබෙනවානේ. අර ලෞතා මුදුතා කම්මඤ්ඤතා ආකාසතෝරණ ගත හැකි. එහෙම ගත හැකි. මොකද අර ලෞතා මුදුතා කම්මඤ්ඤතා තිජ රූපේ කියලානේ කියන්නේ. තිජ රූප. ඒකට තිජයි කියේ කර්මජ හැර. කර්ම යෙන් උපදවන්නේ නැහැ. අනිත් පැත්ත තුනේ. ඒත් මේ විඤ්ඤාති රූප දෙක සිතින්ම හට ගන්නා බැවින් ඒකාන්ත චිත්තජ රූප ශබ්දය සිතයි ඍතුවයි කියන මේ දෙකෙන් උපදවන බැවින් ඊට කියනවා ද්විජ රූපයක්. ද්විජ රූප. ද්විජ රූපේ කියවේ හේතු දෙකකින් උපදවන රූප. එයින් අදහස් කරන්නේ නැහැ. ඒ හේතු දෙකම එක රූපයක් කියන්නේ දැන් එක ශබ්දයක් උපදිනකොට මේ හේතු දෙකෙන් මේක උපදවනවායි කියන එක නෙවෙයි. සිතින්ද උපදවනවා, ඍතුයෙන්ද උපදවනවා. ඒ නිසා ඊට ද්විජ රූපේ. ඒ ලෞතා මුදුතා කම්මඤ්ඤතා. ඒවා රූපස්ස ලෞතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා කියලා එන්නේ. ඒ මොකද ඒ ලෞතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ නම් ඇති චෛතසිකක් තිබෙනවානේ. කාය ලෞතා, චිත්ත ලෞතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කියලා චෛතසික 6ක් දැක්වෙනවා. ඒ වයින් මෙය වෙන් වෙන්නට ඕන. ඒ නිසා රූපස්ස ලෞතා මුදුතා කම්මඤ්ඤතා. රූපයාගේ ලැහැල්ලු බව, මෘදු බව, කර්මන්නේ බව කියන මේ රූප තුන සිතින් ඍතුයෙන් ආහාරයෙන් ඒ තුනෙන්ම හටගන්නවා. ඒ නිසායි ඒවා තිජ රූපේ කියලා. මම ඒක නිදර්ශනාත් පසුගිය දිනෙහිදී කීවා. ඊළඟට අවිනිභෝග රූප 8 ආකාශ ධාතුව. අවිනිභෝග රූප 8 කිව්වේ ද රූප පිළිබඳව තිබෙනවා විනිභෝග රූප අවිනිභෝග රූප. විනිභෝගේ කියන්නේ වෙන් කළ හැකි රූප. අවිනිභෝගේ කියවේ වෙන් කළ නොහෙන කියන. ඒ වෙන් කළ නොහෙන රූප ගොන්න කලාපය වශයෙන් දක්වන්නේ සුද්ධාෂ්ටක කලාප. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ 8 අවිනිභෝග රූප කලාපය කියලා කියනවා. ඒ වෙන් කරන්නට බෑ. පඨවි ආදී ධාතු 4 යම් තැනකද එතන වන්න ගන්ධ රස ඕජා කියන ඒ 4ක් පවතිනවා එක ගොන්නක් හැටියට. ඔවුනොවුන් වෙන් කළ නොහෙන පරිදි ඒවා එකට සම්බන්ධව පවත්නා රූප. දැන් වෙන් කරනවා නම් වෙන් කළ හැක්කේ කලාප. ඒ කලාපේ කියනකොට එක පිටියක්. එක ගොන්නක්. දැන් නිදර්ශන වශයෙන් ගත්තොත් දැන් එකට හොඳ යකඩයක්. යකඩයක් අරගෙන ඒ යකඩ කපන කියතකින් ඉරන්නට පුළුවන් නේ. එහෙම ඉරන්නට පුළුවන්. ඒ ඉරන්නට පුළුවන් වෙලා තිබෙන්නේ යකඩයයි කියලා අපි ඒක ඝන වස්තුවක් හැටියට සලකන. එය ඉරන්නට පුළුවන් දෙයක්ව පවත්නේ. ඒ අතරේ ඒ කියන්නේ ඉරෙන තැන තිබෙන ආකාශ ධාතුව නිසා. ඒ කියන්නේ ආකාශ ධාතුවෙන් ඒ රූප කලාප වෙන් වෙලා තිබෙන්නේ. කොයිතරම් කිටි කිටියේ ඒවා ඒක ඝන දැන් තද වෙලා තිබුණා. ඒ අතරේ ආකාශ ධාතුව පවතින නිසා තමයි ඒ වෙන් කළ හැකි දෙයක්. ඒ නිසා තමයි අපේ කටු කපත හැකි නේ ඉරත හැකි කුඩු කරත හැකි. දැන් ඒක ඝන දෙයක් නම් එකම නම් කුඩු කරන්න බෑ. ඒ නිසා තමයි સિદ્ધාන්තයක් තිබෙන්නේ පරමාර්ථ පිළිබඳව ඉගෙන ගන්නකොට. එකක් පිසක කවදාවත් එය දෙකක් නොවේ.
එක එකමයි ඒක දෙකක් වෙන්නේ නැහැ. දෙකක් කළ හැකි තත්වයක් එහි වේ නම් එයින් අදහස් වන්නේ ඒ එකක් වශයෙන් පෙනුනත් එතන දෙකක් තිබෙනවා. ඒකයි තේරුම් ගන්න. එකට බැඳිලා තිබුණාට වෙන්නේ. ඒකනේ දැන් අපේ ශරීරය පිළිබඳ සලකන විට මේ රූප කලාප වශයෙන් මේ තිබෙන්නේ. එකක්වත් තනි රූප නෙවෙයි තිබෙන්නේ. කලාපය එක කලාපයක් අනිත් කලාපයෙන් හා මිශ්‍ර වෙලා නැහැ. ඒ කලාපය අනිත් කලාපේ වෙන් වෙනවා. වෙන් කරන්නේ කුමකින්ද? ආකාශ ධාතු. ඒ නිසා තමයි අපි මේ අභිධර්මාර්ථ සංග්‍රහයේදී ආකාශ ධාතුව ගැන ඉගෙන ගත්තේ. ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම. සුද්දාස්සේ නේද ආකාශ නෑ. ආකාශ ධාතු කියන්නේ පිරිසිඳි නැහැ. සුද්දාස්සේ නෑ. ආකාශ කියන්නේ කිසිවක් නැති. එතකොට ඒකෙන් කෙරෙන්නේ අර රූප කලාප වෙන් කිරීම. රූප කලාප වෙන් කිරීම. සුද්දාස්සේ ඉතිරේ ආකාශ ධාතු නැහැ. සුද්ධාෂ්ටකයේ තුල නැහැ. සුද්ධාෂ්ටකයේ තුල නැහැ. ඒ කියන්නේ සුද්ධාෂ්ටකයේ කියන එක එකට බැඳුණු රූප කලාප. ඒ කලාපය අනිත් කලාපයන්ගෙන් වෙන් කළ හැකියි. ඒක වෙන් වෙන්නේ ආකාශ ධාතු. දැන් ඔය හාල් ඇටයක්. සහල් ඇටය අපිට පේන හැටියට ඒක ඝන දෙයක් නේ. උඩු ගලන්නේ පුළුවන්. නෑ මුත් අපි වතුරේ දැම්මම ඒ පෙඟෙනවනේ. මොකද පෙඟෙනවයි කියන්නේ. පෙඟෙනවයි කියන්නේ මේ ආකාශ ධාතු කියන සිදුරු වලින් වතුර දී ගන්නවා ඇතුළට වගේ. ඒ නිසා එතන එහි තිබෙන රූප කලාප අතරේ ආකාශ ධාතුව පවතී. ඉතින් මේ රූප කලාපය කොයිතරම් සූක්ෂම එකක්ද? තාම සූක්ෂමයි. ඒක අපේ ඇහැට පෙනෙන එකක් නෙවෙයි. රූප කලාපය කියන එක අපේ ඇහැට පෙනෙන්නේ නැහැ. ඒ තරම් සියුම් එකක්. අනේ එහෙම රූප කලාප අප්‍රමාණ තිබෙනවා අපේ ශරීරෙහි. ප්‍රමාණ රූප කලාප. ඒ ප්‍රත්‍යයන්. හැබැයි කොටස් ඒ කියන්නේ දැන් බිඳෙන රූප කලාප, දැන් ඇති වෙන රූප කලාප. ආයු ගෙවි පවතින රූප කලාප කියලා එහෙම ප්‍රභේද තිබෙනවා. නමුත් ඒ හැම රූප කලාපයක්ම ඊට ආයු කාලය පැවත නැති වෙනවා. ඒ නැති වෙන නිසා තමයි යම්කිසි දවසක අපේ ශරීරයේ පිළිබඳ අඩුවකුත් පෙනෙන්නට ගන්න නේ. බොහෝ කල් ජීවත්ව සිටින කෙනෙක් වෙතොත් කල්යාමකදී අඩුවීමකුත් පේනවා. සමහර ශරීරවල නම් ඒ තරම් ඒක පේන්නේ නැහැ. ඒ වන්නේ මේ රූප කලාප ඇතිවීම පවා ක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙන්නේ අර ශරීරය තියෙන අර දි รา පත් වෙන ස්වභාවයේ හේතු කොට. දැන් දිරීමේ කියන එකත් කුමක් පිළිබඳවද තිබෙන්නේ? ඒ දිරන බව රූප පිළිබඳවනේ. නේ? රූපයන්ගේමයි මේ ජරාව කියන්නේ. නාමයේ ජරාව තිබෙනවා. ඒ නාම ජරාවයි කියන එක ක්ෂණෙහි සිදු වෙනවා. ඒ වගේම මේ ධර්මයන්ගේ තිබෙන ජරාව කල්යාමකදීද ප්‍රකට වෙනවා. ඒ නිසා මේ දැන් මුලදී එක කාලයකදී සිතේ තිබුණු ඒ ජවය ශක්තිය කල්ගත වෙනකොට වෙනස් වෙනවානේ. වෙනස් වෙනවා. දැන් ස්මරණ ශක්තිය කියන ඒ ස්මරණ ශක්තිය කියන්නේ අනෙකක් නෙවෙයි මේ සංඥාවේ කෘත්‍යය. සංඥාව. ඔය සිහියම නෙවෙයි. සංඥාව. දැන් අපි ඉගෙන ගන්නවයි කියන්නේ ඒ ඉගෙන ගැනීමේදී අපට උපකාරව පවත්නා ධර්මයේ සංඥාව. සිත නැතුව ඒ උපදින්නේ නැහැ. නමුත් ඒක සංඥාවේ කෘත්‍යය තමයි. එතකොට අපි ඒකෙන් කරන්නේ මොනවද? යම් දෙයක් දැනගන්නවානේ. දැනුම් සම්භාරය. දැන් අපි කියනවානේ මේ බොහොම උගත් කෙනෙක් කියලා. ඒ උගත් කෙනෙක් කියන්නේ යම් ශාස්ත්‍ර ධර්ම පිළිබඳව දැනගත් කෙනෙක්. ඒ දැනගැනීමේ කියන එකෙන් ඔහු කලේ කුමක්ද? Taman සංඥා ස්කන්ධය ගොඩ ගහගත් සංඥා. ඉතින් මේ සංඥාව
ඒ කියන්නේ සංඥාව හරියට යම් කිසිවක් අර පෙට්ට ගමක අසුරලා තියෙනවා වගේ. ඕන කෙනෙකු දැන් අපි දන්නවා අසුවල් දේවල් මෙහෙම ගොඩ ගහලා තැන්පත් කරලා තියෙනවා. අසුවල් කැරට අඳින්නට දෙයක් කියලා ඉතින් අපි ඇදලා ගන්නවා. අපි දන්නවා තියෙන තැන එතනින් ඇදලා ගන්නවා. ඒ වගේ මේ සංඥාවෝ ඒ අවස්ථාවවලදී මතු කර ගන්නවා. මතු වෙනවා. සංඥාවේ කෘත්‍යය තමයි මේ අපි දැන් ඔය සමහර විටක යම් කිසි දෙයක් ඉගෙන ගත්ත දෙයක් වුවමන අවස්ථාවේදී ඇදලා ගන්න. ඒක සිහියෙන්ම නෙවෙයි සිහියක් ඕන කරනවා තමයි. නමුත් සංඥාව නැතුව ඒක කරන්නට බෑ. ඒක සංඥාවේ කෘත්‍යය. ඒ නිසානේ ආකාර ගහනං සංඥා සා සංජානන ලක්ෂණා කියලා. ආකාරය ගැනීම සංඥාවයි. එයින් කෙරෙන කෘත්‍යය තමයි සංජානනය තමයි එහි ලක්ෂණය හැඳිනීම. සංජානනය. ඉතින් ඒ සංජානනය හරියට පජානනය වගේ පේනවා. පජානනය කියන්නේ ඇතිසැටි දැනීම. පජානනය. ඒ නිසානේ පජානාති කියන්නේ ප්‍රඥාවේ කෘත්‍යය. ප්‍රඥාවේ ප්‍රඥාවටත් එහෙම දැනීම් කෘත්‍යයක් තිබෙනවා. සංඥාවටත් එහෙම දැනීම් කෘත්‍යයක් තිබෙනවා. විඥාණයටත් දැනීම් කෘත්‍යයක් තිබෙනවා. නමුත් එකම දැනීම නෙවෙයි. එක සමාන දැනීමක් නෙවෙයි. නිල් කහ සුදු රතු කළු කොට මහත් ඔය ආදි වශයෙන් හැඳිනීම කරන්නේ සංඥාව. ඊට එහා සංඥාවෙන් කරන්නේ නැහැ. ඊළඟට විඥාණයෙන් ඊට වඩා දැනුමක් තියෙනවා. ප්‍රඥාවෙන් තමයි ඇති සැටි දැනීම. දැන් විඥාණය සංඥාවත් එක්ක එකතු වෙලා අපව රවටනවා. විඥාණය අපව රවටනවා එහෙම. සංඥාවත් සමග එකතු වෙනවා. එකතු වෙලා දුර තිබෙන මිරිඟුව අපට ජලයක් සේ පෙන්නනවා. අන්න අතන වතුර තියෙනවා. දැන් මෝ එහෙමනේ රැවටිලා දුවන්නේ. නේ? ඉතින් එහෙම දුටු කල්හි සමහර විටක මිනිසුන් උනත් හිතන්නට පුළුවන් මෙතන වතුර නැති වුණාට අර පැත්තේ වැහැලා වෙන්නේ නැති. ඒ මිරිඟුව දැකලා. ඉතින් මේ මිරිඟුව අපව රවටනවා. එතන තියෙන මිරිඟුවක් වතුර නැහැ. නමුත් වතුරක් මෙන්න අපට පෙන්නනවා. ඉතින් සංඥාවෙන් මේ හැඳිනීම කරන අර ජලයයි කියලා. ඒකට විඥානයත් එකතු වෙලා මේ රැවටීම තවත් ආහුරු කරනවා. පජානනය කියන එක තියෙනවා නම් ඒ දුටුපතින් එතන වතුරයි කියලා එහෙම නිගමනයට එන්නේ නැහැ. පජානනය මේක කරන්නේ. පජානනය නම් මෙතන මොනවද තියෙන්නේ? ඇත්තටම වතුර තිබෙන්නේ බලන්න. සොයනවා දැනගන්න. ඊළඟට නිෂ්ඨාවට පැමිණෙනවා මේ ජලය නෙවෙයි. මෙතන අපව රවටපු එකක්. ඉතින් ඒක අපේ මේ පංචස්කන්ධයේ පිළිබඳවත් හොඳ විදර්ශනක් නැත්නම් හොඳ කාරණයක් තේරුම් ගන්නවා. පංචස්කන්ධයේ පිළිබඳව අපිට තිබෙනවා වැරදි සංඥාවක්. නැත්නම් වැරදි සංඥා තුනක්. නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව. ඔන්න තවත් එකක් එකතු කරක හැකි. ඒක එකතු කළ යුතුයි සුභ සංඥාව. අසුභේ සුභ සංඥා, අනිච්චේ නිච්ච සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අනාත්මේ අත්ථ සංඥා. එයා අපට තිබෙනවා. ඉතින් එහෙම බලන විට අපි මේ සංඥාවට රැවටිලා නැත්නම් ඒ සංඥාව නිසා රැවටිලා ඉන්නේ. මොකද අනිත්‍ය දෙයක් අපට නිට්ටයසේ දක්වනවා. දුක් වූ දෙයක් සැපක්සේ දක්වනවා. අසුභ වූ දේ සුභ දෙයක්සේ දක්වනවා. අනාත්ම වූ දෙයක් ආත්මසේ දක්වනවා. මේ හැමතැනම රවුම් ගහන්නේ නැතුව වුණත් අපිට මේ හිසකේ ගැන සලකත හැකි. බොකුටු හිසකේ මේ වර්ණවත් හිසකේ දැකලා අපි කියන කේශ කල්යාණයෙන් යුක්තයි. බොහොම ලස්සන හිසකේ. එහෙම හිසකේ දැකලා ඒ හිසකේ නිසාම කෙනෙක් රූප సౌందර්යයෙන් යුක්ත සුභ අරමුණක්සේ ගන්නවා. ධාරයක මිනිස්සෙක් අර සුභ තෙරණියන් දැකලා නේ ඇගේ ඇස් දෙක ගැන
කීවේ. ඔබේ ඇස් දෙක මේ තරම් ලස්සනයි. නේ. මොකටද මගේ මේ ඔබ මේ තරම් මේ ඔය වර්ණනාවක් කරන්නේ? ඇස් දෙක ගැන. එහෙනම් මේක අර යන්න කියලා දුන්න ගලවලා. ඇස් දෙක. ඉතින් ඒ සංඥාවෙන් අපව රවටන එක තමයි. සුභයි කියලා. රවටන. ඒකමනේ අර වංගී සහම්දුරවන්ට සිදු වුණේ. ආනන්ද හම්දුරන් සමග ඉන්දපාතේ වැඩි වංගී සහම්දුරුව ස්ත්‍රියක දැකලා ඇතිවුණු කාමරාගයේ නිසා දැවෙනවායි කීවේ. කාමරාගේන දයිහාමි චිත්තං මේ පරිදයිහති සාධු නිබ්බාපනං ගෘහි අනුකම්පාය ගෝතම. එහෙමනේ ඉලාසිතිය. ඉතින් මොකද මෙහෙම වුනේ කියන එක දැක්ුවා. සංඥාය විපර්යේසා චිත්තං තේ පරිදයිහති. සංඥාය විපර්යේසා සංඥාවගේ තිබෙන විපර්යාසයෙන්යි. සංඥා විපර්යාසය. ඒක සංඥා විපල්ලාසික. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. ආනේ සංඥාවේ විපර්යාසයෙන් නැත්නම් වරදවාගත්, පෙරලාගත්. ඒ කියන්නේ නියම தත්වයේ නෙමෙයි ඒක හරවලා ගත්තේ. ඒකයි විපල්ලාසය කියන්නේ. නැත්නම් ගතිය යුතුව තිබුණේ සුභ නෙවෙයි අසුභ බව. මොනවාද තිබෙන්නේ? කේසා ලෝමා නඛා දන්තා තචෝ. පිළිකුල් කටයුතු නේ? ඒ දුර්ගන්ධය හමුණු ස්වභාවය ඇති අපවිත්‍ර දෑ නේ? මේ බොහොම ලස්සනයි කියලා ගත්තා. ප්‍රියයි කියලා. සංඥාය විපර්යේසා චිත්තං තේ පරිදයිහති. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. ඒ නිමිත්ත අත්හරින්නේ සුභ වශයෙන් ගත්ත. එයයි මේ රාගයට හිත වෙලා දෙන්නේ. රාගයේ දැනවීමට හේතු වූයේ එයයි. අසුභාය චිත්තං භාවේහි අන්න ඉගෙනුවා. සිතේ වැඩි යුත්තේ මෙසේ අසුභාය අසුභ වශයෙන් වඩන්න. ඒකග්ගම් සුසමාහිත ඊළඟට අනිත්‍ය වශයෙන් බලන්න. ආත්ම වශයෙන් බලන්නට ඉපා. එහෙම කළොත් ඔබගේ රාගය දුරු වී යනවා ඇතිනේ. එහෙමනේ කිව්වේ. මා ඩයිහත්ෝ පුනප්පුණන් කියලා අන්තිමට කිව්වේ. නැවත දැවෙන්නට එපා. නැවත දැවෙන්නට. අන්න ඒ විදිහට අර ඒ රාග වශයෙන් ඇලෙන්නට හේතු වන්නේ සුභ වශයෙන් ගැනීම. සුභ වශයෙන් ගැනීම. සුභ වශයෙන් ගන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ නිසා දැන් කෙනෙක් හිතනවා සමහරව එහෙම ලියලා තියෙනවා මම දැක්කා. මට මේ ළඟදී මේ පොතක් දැන් ජීවතුන් අතර නැති කෙනෙක් ලියපු පොතක් පළ කිරීමට ඒක බලන්න අභිධර්ම පොතක් ඉංග්‍රීසියෙන් තියෙනවා. ඉතින් සමහර ඒවා සාකච්ඡා කරනවා හරි නෑ වැරදි. ඒ වැරදි වන්නේ ලෝභය කියන එක මේ ඒ සිත් ඇතිවීමට ප්‍රධානම කාරණේ ඒ සිතේ ඇති ප්‍රධානම කරුණසේ දක්වනවා. නැත්තම් ඒ නිසාමයි මේ සිත ඇතිවන්නේ. දැන් ලෝභ මූල සිත ඇති වෙනවනේ. ඒ ලෝභ මූල සිත ඇතිවන්නේ ලෝභයම නිසා කියලා එහෙම දක්වනවා. ඒක වැරදි. ඒ විදිහට සාකච්ඡා කළොත් ඒක හේතුක දෙයක් වෙනවා. ලෝභය නිසා නෙවෙයි. ලෝභය ඇති වූයේ අයෝනිසෝ මනසිකාරය නිසා. අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ අයෝනිසෝ මනසිකාරය කියන එක ලෝභය, ද්වේෂය, මෝහය ආදී කොට ඇති සියලුම අකුසල ධර්මයන් මතු කිරීමට හේතු වන කරුණ. අයෝනිසෝ මනසිකාරය. ලෝභය ඇතිවීමේ ශක්තිය අප තුළ තිබෙනවා. ද්වේෂය ඇතිවීමේ ශක්තිය අප තුළ තිබෙනවා. මෝහය ඇතිවීමේ ශක්තිය අප තුළ තිබෙනවා. ලෝභය ඇතිවීමේ ශක්තිය අපි කාම රාගාංශය, භව රාගාංශය කියන අංශය දෙකක් ඇටියට දැනගන්න. ද්වේෂය ඇතිවීමේ ශක්තිය අප තුළ තිබෙන ඊට කියනවා පටිඝාංශය. මෝහය ඇතිවීමේ ශක්තිය ඊට කියනවා අවිජ්ජාංශය. මේ අනුසය ධර්මයන් තියෙනවා. එතකොට එහෙමනම් කියත හැකි මේ අනුසය නිසායි මේක ඇති උනේ කියලා.
අනුසය එහෙමනම් කුසල් ඇති වෙනවා අපිට. කුසල් ඇති. කුසල් උපදවපු හේතුව කුමක්ද? කුසල් උපදව. කුසල් උපදවපු හේතුව එතකොට අපි කියන්නට ඕනේ අලෝභයයි අද්වේෂයයි නෑ. ඒක නෙලේ. ඒ අලෝභ අද්වේෂ උපදිනවා තමයි කුසල් සිතේ. නමුත් කුසලයේ උපන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒකයි සැලකෙන්නේ. අයෝනිසෝ යෝනිසෝ කියන මේ දෙක. ඊටාම වැදගත් තැනක් මේ ධර්මයේ දරන. ඒක හරියට තේරුම් ගන්න. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඉතිරියක් යනවා. හැම විටම යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ හරි පැත්තට සිත යොමු කරන එක. හරි පැත්ත. දැන් ඒක තමයි මේ භාවනාවේදී කරන්නේ. භාවනාවේදී කරන්නේ ඒකයි. දැන් සමහර විටක ඔය ගුරුවරු මා දන්නා ගුරුවරු සිටියා භාවනා උගන්වන ගුරුමහාමුදුරුවෝ. සමහර අය ඒ කර්මස්ථානයේ වඩලා දිනපතා පාඩම් දෙන්නට ඕනේ. Tamange ඒ භාවනාව පිළිබඳව තමාගේ අත්දැකීම් කියන්න. ඒ ගුරුවරයාට කියන්න. සමහර විට සමහර කෙනෙක් තමන්ගේ භාවනාව ඉතාම හොඳට කෙරුණයි කියා බොහෝම සතුටට පැමිණිලා ඒ හාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා. කිව්වම හාමුදුරුවෝ ලෝභ දෝෂ මොහ භාවනා කරලා නැහැ. ගිහිල්ලා භාවනා කරන්නයි කියලා යවුවා. ඒ මොකද? තමන් දන්නේ නැහැ සමහර විටක තමාගේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක නැති වෙලා වෙන දෙයක් ගැන හිතා ඉන්නවා. ඒ වෙන දෙයක් ගැන හිතා ඉන්නවයි කීවේ. ඒ සමහර විටක භාවනා කරන අයට යම් යම් දේවල් දක්කට ලැබෙන අත්දැකීම් වශයෙන්. ඒ අය යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නොසිටීම හේතු කොටගෙන. ඒ කියන්නේ මේ වෙලාවේ ඇති කරගත යුතු යෝනිසෝ මනසිකාරය. ඒකට තව නොයෙක් ඒවා හේතු වෙනවා. තමන් එක කාරණයක් තමයි මේ ධර්මයේ දැනගත් බව බොහෝම උදව් වෙනවා. අනිත් එක ඒ ධර්ම ස්වභාවයන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. දැන් එහෙම දෙයක් දැක්කම එකවරටම ඒක භයානක දෙයක් නෙවෙයි නම් කෙනෙක් දකින්නට ආසා කරන දෙයක් නම් මොකක්ද ඇතිවන්නේ? ලෝභය ඇති වෙනවනේ. ඒ ගැන ආසාව ඇති වෙනවා. එතකොට මේ මෙනෙහි කිරීම අමතක වෙනවා. මේ දිහාම බලාගෙන ඉන්න. ඒ නැවත දකින්නට කැමැත්ත ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය ඇති කෙනෙක් නම් මොකද කරන්නේ? මේ ඇති වුණු අරමුණ පිළිබඳව දැකීමක් සිදු වුණා. මෙහෙම දෙයක් දැක්කා නැත්තම් දැකීම. දර්ශනයක්. ඒ පිට මෙනෙහි කරනවා මිසක ඒ කියන්නේ ඇලීම ඇති කරන්නේ. සමහර විටක ඇලීම තම නොදැනුවත්වමත් වෙන්නට පුළුවන්. දැන් සමහර විට අපි සමහර අය සමග වෙන අයත් සමග කතා කරනවට වඩා කතා කිරීමට තිබෙන ආසාව. එහෙම ඇති වෙනවනේ සමහර විට. ඉතින් බොහෝ විට මේක වෙන් කරගන්නට බැරි වෙනවා. මේ මා තුල ඇතිව තිබෙන ඔහු කෙරෙහි පවත්නා ලෝභය නිසාද මේ නැත්නම් මේක මෛත්‍රියක්ද? මෛත්‍රියයි ලෝභයයි දෙක බොහොම මාරු වෙලා යන දෙකක්. ඈ? නෑ ඒ දෙකම නොවන්නත් පුළුවන්. නේ? ඒ දෙකම නොවන්නත් පුළුවන්. බොහෝ විට ඒ දෙක නේ දැන් සමහර විට කෙනෙකුන් තවත් කෙනෙකුන්ට ඇතිව වෙන කැමැත්ත යම් කරුණු නිසා වෙන කෙනෙකුන් සමග කතා කරනවට වඩා වෙන කෙනෙකුන් දැකීමට කැමති වෙනවට වඩා තවත් කෙනෙකුන් දැකීමට කැමති. සමහර විට ඒ තැනැත්තාගෙන් වෙන්ව යන එකක් Tamanට දුක. හිතට අමාරුයි. දැන් කියනවානේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීම. අන්න ඒ වෙන අවස්ථාවේදී වුවත් දැනගන්නට පුළුවන් Tamanට ඇති උනේ කලින් ඇතිව තිබුණේ මෛත්‍රියක්ද එහෙම නැත්නම් ලෝභයක්ද කියලා.
අපදිච්චලා ඇවිත් කම්පාව බුද්ධාට ඒකට කොටමයි මොකද නායකනාමතුල අපදිච්චලා කම්පාව බුද්ධාට පුළුවන් ඒ වෙලාවේ මොකද කම්පාව මට තේරෙන්නේ මොකද ఇది కంపాවක් කිව්වද කම්පාව මං කිව්වද කම්පාවක් කම්පා කනගාටුවක් යන්න වෙන්න පුළුවන් සමහර විට ඇයි ඔව් වෙන්න පුළුවන් දැන් ඒ තත්ත්වය අපි ඉක්මවලා නැහනේ නේ දැන් මේ මම මේ ඔක්කොම දේවලින් නිදහස් වෙච්ච කෙනෙක් කියලා හිතන්න එපා. කවුරුත් එහෙම සැලකිය යුතු නෑ. මම තාම ඝන බහල ප්‍රත්‍යඥ ස්වභාවයේ සිටින කෙනෙක්. නෑ මේ අප කාහට වුණා. ඒක මම කෙනෙකු පිළිබඳව නෙවෙයි කියන්නේ. මේ ධර්මයේ තේරුම් ගන්නට. ධර්මයේ වශයෙන් සැලකන විට කෙනෙකු තුල තවත් කෙනෙකු පිළිබඳව ඇතිවන හැඟීම් ටික. එහෙම අයට සමහරෙකු ළඟ තබාගෙන පැය ගණනක් කතා කර hina වෙවි සිටින්නට පුළුවන්කම තිබෙනවා. කාලය ඉක්ුත් වෙලා ඉවත් වෙන්නට අවස්ථාව පැමිණි කල්ුවත් ඉවත් වන්නේ කැමැත්තකින් නොවේ. එහෙම තමයි. ඒවා මොනවද? ඒ ලෝභය, ඒක රාගය. ඉතින් ඒක අපිට දැන් රාගය නැත්නම්, ලෝභය නැත්නම් ඒ හේතු කොටගෙන ඇතිවන කනගාටුව ඇති වෙන්නට බෑ. ඒ කියන්නේ තෘෂ්ණාව නිසා තණ්හාය ජායති සෝකෝ කියන්නේ. තණ්හා. දැන් අපේම කෙනෙකුගේ වියෝගයකදී අපි බොහොම ඇලුම් කරන, සමහර විට අපි ගරු කරන එහෙම කෙනෙකුගේ වියෝගයකදී වුණා ඔහු කෙරෙහි අප තුල පවත්නා වූ ඒ ගෞරවය පමණක් නෙවෙයි අපිට තිබෙන ඇල්මකුත් ලෝභය ඇල්ම නැති කෙනෙක් නෙවෙයිනේ ඇල්මකුත් තිබෙනවා ඒ ඇල්ම හේතු කොටගෙන අපට කඳුළු වැగిරෙන්නට පුළුවන් ඉකි ගසන්නට ඉඩ තිබෙනවා සමහර විටක වැළපෙන්නටත් පුළුවන් මොකද එහෙම වන්නේ ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවන මෛත්‍රිය නිසා නම් කවදාවත් එහෙම වෙන්නේ නැහැ ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවන තෘෂ්ණාව ලෝභය නිසා ඒ නිසානේ දැන් පාරේ ඔය කනත් කිට්ටුව සිටින කෙනෙකුට නම් හැමතිස්සෙම මිනිත්තු 5න් 5ට විතර පෙරහැරවල් යනවා දකින්නට ලැබෙනවා නේ මිනි පෙරහැරවල් ඒ අය අඬනවා එතනින් දෙක නැහැ නම් තමන්ගේ කෙනෙක්ගේ එහෙම එකක් නම් වුණේ එතකොට අඬනවා පැලෙනවා කඳුළු සලනවා මොකද මේ තණ්හාය ජායති ඉතින් අන්න ඒ වගේ වෙන් කරගන්නට පුළුවන්කම හැම ධර්මයක් පිළිබඳවම අපිට තිබෙන්නට ඕනේ. ඒකෙන් ඒ කියන එක නා ඒ නිසා අදහස් කරන්නට එපා. මේ ඔක්කොම නැති කෙනෙක්ගේ කතා කරන්නේ. ඒක එහෙම ගත්තොත් වැරදි. ඉන්නේ ඒක ඇතුළෙන්නට පුළුවන්. දැන් සමහර අවස්ථා තියෙනවා මා දන්නවා. මට හොඳට ඒ සමහර විටක ඒ අපේ ගුරුහාමුදුරුවන් පිළිබඳව පමණක් නෙවෙයි මේ ඒ ආගමික කටයුතු සම්බන්ධව බොහොම උනන්දුවක්ගෙන කටයුතු කරන ඇතැම් පුද්ගලයන් පිළිබඳව සිහි වෙලා කතා කරන විට ඔවුන්ගේ ಗುಣ කියන විට බොහෝ විට මාට එහෙම මේ කතා කරගන්නට බැරි වෙනවා. සමහර විටක කඳුළු ඇහැට එන අවස්ථා තිබෙනවා. ඒ අය කෙරෙහි තිබෙන මෛත්‍රිය නෙවෙයි එතෙන්දි තියෙන්නේ තර ලෝභය. මොකද අපගෙන් ඉවත්ව ගියා. ඒ ශෝකේ ඒකනේ දැන් ඒක හොඳ එකක් නෙවෙයිනේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ශෝක කරන්නට එපා කියලා. හැම ඇතිවෙන හැම ධර්මයක්ම නැති වෙනවා. හැම ධර්මයක්ම නැති. දැන් එහෙම අවස්ථාවක් තිබෙනවා. සමහර විටක කරුණු සහිත ඒක හොඳට Taman දැනගන්නට. එහෙම අවස්ථා තිබෙනවා කඳුළු සෙලීමක් නොකළ හැකි. මට එහෙමත් තිබෙනවා අත්දැක. මගේ මෑණියන්ගේ මරණයේදී මගේ පියාණන්ගේ මරණයේදී
මගේ ඇයට කඳුළු ආවේ. ආවේ නෑ. මම මේ කළ යුතු හැම සත්කාරයක්ම කළා, උපකාරයක්ම කළා. ඔක්කොම කළා. නමුත් මට අඬන්න සිදු වුණේ නෑ. වෙනකක් තබා අඬන්නට ලෑස්ති වෙන ඉන්නවනේ අපේ සහෝදරිය කිව්වා අඬන්න එපා. අපි කරන්න ඕන දේවල් කළානේ. මැරෙන එක ස්වභාවය. අපි ඒ විදිහේ අනිත්‍යයටත් අවවාද අනුශාසනා කරනවා. එහෙම තැන්වලදී අඬන්න එපයි කියලා. ඒ නිසා අඬන්න එපයි. අඬන්නේ කවුද? ඔව් පුළුවන්. මොකද Tamanගේ කියන්නේ මේ Tamanගේ කමයි කියන එක. ඒක ලෙහෙසි එකක් නෙවෙයි අත්හරින්න. මරුණක් තිබෙනවනේ ඒක. මරුණක් නේ ඉන්න අයට නෙවෙයි. මැරිලා ගිය අයට Tamanගේ කම තිබෙනවා. ඒ නිසා මේ ගෙදරට එන්නේ ආයේ නැහැ. ඔව්. ප්‍රේතාත්ම භාවයක් එහෙම ලැබුවම ආපහු එන්නේ Tamanගේ දුවට තිබෙන ආදරය නිසා, පුතාට තිබෙන ආදරය නිසා ආපහු එනවනේ. සමහර විටක ඒ අය ඇවිත් කරදර කරනවා. එතකොට දුවගෙයි පුතාගෙයි මේ හිතේ තිබුණු ආදරේ එතකොට පැනලා යනවා. නේ? ඒකනේ සමහර මන්ත්‍රකාරයන් කට්ටඩියින් ගෙන්නලා මන්ත්‍ර කරලා බෝතලයකට දාලා ඇබේ ගහලා මූද දාන්න කියන්නේ. එහෙම කරන අය සිටිනවා. අන්න ඒක තණ්හාවෙන් Tamanට සිදුවන විපත. ඒව තේරුම් ගන්නට ඕන. ඒව තේරුම්ගෙන උත්සාහ කළ යුතුව තිබෙන්නේ මේ තණ්හාව ප්‍රධාන කොට ඇති ඒ ක්ලේශ ධර්ම වලට පහර දෙන එක. දැන් මොකටද මේ අභිධර්මයේ රූප පිළිබඳව අපි ඉගෙන ගන්නෙ? අපි අහමු හිම ප්‍රශ්නයක්. රූප කියලා අපි ඉගෙන ගන්නවා. මේ ගොඩක් තියෙන එක මොකටද මේ වෙන් කර ඉගෙන ගන්න? මේ පඨවි, මේ ආපෝ, මේ තේජෝ, මේ වායෝ, මේ චක්කු සෝත ධාතු ජීවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත. මේම මොකටද මේ බෙදුවේ? බෙදුවේ මොකක්ද? මේ එකයි කියලා ගැනීම නිසානේ මේ ඔක්කොම විපත්තිය. මේ එකයි කියලා ගත්තහම මේ මමයි මේ මගේයි කියලා ගන්නවා. එහෙම ගන්න හේතු වන්නේ මේ වෙන්කොට නොබැලීම නිසා. වෙන්කොට නොබැලීම නිසා. ඒ නිසා වෙන් කරන්න. දැන් මේ ගේ කියලා. අපි වෙන් කරලා බැලුවොත් මෙතන මොනවාද තිබෙන්නේ? මේ ගෙයක් කියලා හදාගත්ත ගන්නට අපි යොදාගත්ත ද්‍රව්‍ය සම්භාරයක් තියෙනවා. ගඩොල් ගේද? හුණු ගේද? බදාම ගේද? සිමෙන්ති ගේද? මේ එකක්වත් ගේ නෙවෙයි. මේ ඔක්කොම එකතු වුණාම ගේ. අන්න ඒ වගේ අපට තිබෙන මේ ස්කන්ධ වල රූපාදිය වෙන් කළාම එතන මේ මමද කවුරුත් එතන මම නැහැ. නමුත් එක අවස්ථාවලදී අපි එකින් එකක් මමයි කියලා ගන්නවා. නේ? දැන් කවුරු හරි කීවොත් Tamanගේ තියෙන ශාරීරික වර්ණය සලකලා මම සුදුයි කිව්වොත් ඒ තැනත්තා මේ සුදුයි කියන වර්ණයට නේද මමයි කිව්වේ වෙන්නේ. වර්ණය. ඒ වර්ණය අයින් කළොත් එතන මම නෑ. ඒ වගේ මම උසයි කියන්නේ මේ උස්ව ගොඩ නැගිලා තියෙන ගඩොල් ටික නිසා. මේ රූප සංඛ්‍යාත ගඩොල්. මේ උස්වල ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා කියනවා මම උසයි කියන්නේ. අන්න එහෙම අවස්ථාවලදී මම කියලා කියවේ රූපේට. ඒ රූපය මමද කියලා බලන්න මේක බෙදෙනවා. පඨවි ධාතුව මමද? ආපෝ ධාතුව මමද? තේජෝ ධාතුව මමද? නැහැ. ඒවා ධාතු. එන ඒවා ඇති උනේ කොහොමද? කොහොමද ඒවා පඨවි ධාතුව ඇති වෙන්නේ? ඒ ඇතිවීමේ හේතු තියෙනවා. කර්මය එකක්, සිත එකක්, ඍතු එකක්, ආහාර එකක්. ඒකනේ මේ සමුත්ථාන වලදී ඉගෙන ගන්න. මෙන්න මේ ඉගෙනීම කුමකට උදව් පිණිසද කරන්නේ? මේ පාඩ මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහිම 9 වෙනි පරිච්ඡේදය සමත විපස්සනා භාවනා පිළිබඳව. සමත විපස්සනා භාවනා පිළිබඳවයි. මේ බෙදීම් ආදිය අවශ්‍ය වන්නේ මොන භාවනාවටද? විපස්සනා භාවනාව. විපස්සනා භාවනාව. ඒ සඳහායි මේ බෙදීම කරන්නේ. එහෙම නැත්නම් නොබෙදා ඉත හැකියි. නොබෙදා ඉන්නට පුළුවන්. ඒ බෙදීම කරන්නේ මොන දර්ශනය උපදවන්නටද? අනාත්ම දර්ශන. අනාත්ම දර්ශන. ප්‍රධාන ඒකනේ. ලෝකයේහි
අනිත්‍යයි කියන එක කෙනෙක් ඒක ගැන තරම් නොසිතුවත් ප්‍රකට කාරණයක් නේ. ගහේ කොළ ඉදිලා වේලිලා ගැටෙනවා. එහෙම දැක්කමත් කෙනෙකුට හිතට හැකියි අනිත්‍යයි කියන්නේ. කොළේ ඒ විදිහටම තියෙන්නේ නැතුව වෙනස් වෙලා ඉදිලා වැටුණා. අනිත්‍යයි නේ. අපේ ශරීරය ගැන උනත් එහෙම හිතට හැකියි. එකාකාර පැවැත්මක් නැහැ. හිසකේ සුදු වෙනවා, දත් වැටෙනවා, අම රැලි වැටෙනවා. ඒවට ප්‍රතිකර්ම කළා. හිසකේ සුදු වෙනකොට දයිද ගෑවත් එහෙම ගෑවත් දත් වැටෙනකොට දත් දැම්මත් සමහර විට අත්පහ නැති වෙනකොට ඒවට කෘත්‍රිම ඒවා දැම්මත් ඒ අඩුව වෙලා නේ කන්නට දානවා ඒක නැහැ. එහෙම දැම්මත් ඒක වෙලා තියෙනවා. ඒක නැහැයි කියන්නට බෑ. ඒ தત્ත්වය සිදු වෙනවා. ඒ නිසා අපට වෙන වෙන අය ගැන පමණක් නෙවෙයි තමා ගැනම සලකන විට අනිත්‍යයි කියන එක තේනවා. දැන් තමාගේ තිබුණු ශරීර ශක්තිය අඩු වෙනවා. යම් කිසි ක්‍රියා ශක්තියක් තිබුණා නම් ඒක අඩු වෙලා තිබුණේ. මේ අනිත්‍ය ප්‍රකට වෙන තැන් අවස්ථා Tamanට උනත් ඒක වැටහෙන්නට පුළුවන්. දුකයි කියන එක දුකයි කියන්නේ මේ දුක් වේදනාව ගැන පමණක්ම නෙවෙයිනේ. දුකයි කියන එක දුක්ඛ සත්‍යයේ යන බුදුරජාණන් වහන්සේ වදාළේ දුකයි කියන්නේ ඒ දුකේ තිබෙනවා සංස්කාර දුක්ඛයක් තියෙනවා, විපරිණාම දුක්ඛයක් තියෙනවා, ඊළඟට දුක්ඛ දුක්ඛයක් තියෙනවා. මේ දුක්ඛ දුක්ඛය තමයි අපිට හුඟක් තේරෙන්නේ වැටහෙන්නේ. දුක්ඛ දුක්ඛය කියන්නේ කායික දුක, මානසික දුකයි කියන්නේ. තව විදිහකින් කියනවා නම් දුක්ඛ සහගත කාය විඥානේ, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සංඛාරික කියන මේ සිද්දක නිසා ඇතිවන ඒ සිද්දකේ උපදනා වූ දෝමනස්ස වේදනාව ඒක තමයි මානසික දුක්ඛය. මේ දෙක අපි බොහොම පිළිකුල් කරන අපි නොකමැති දෙකක් තමයි. නොකමැති. ඒකටයි අපි දුකේ කියන්නේ. නමුත් එහෙම නෙමෙයි මුළු පංචස්කන්ධයම පංච උපාදාන ස්කන්ධයමයි දුක. එහෙම නෙවද? මොකද? දුක් කියන්නේ පිළිකුල් විසාරු කියන එහෙම තේරුමක්. පිළිකුල් කටයුතු කියන තේරුමක් තිබෙන දුක් කියන එක. දැන් ඒ දුක් කියන උපසර්ගයේ එහෙම අවස්ථාවලදී එද. ඊළඟට ඛ කියන එකෙන් දක්වන්නේ හිස් කියන තේරුම. දැන් අහසටත් එහෙම ඛ කියන එකෙන් එන නමක් තිබෙනවා. එතකොට පිළිකුල් කටයුතු හිස් ස්වභාවය. නමුත් ඒ හිස් ස්වභාවය අපි ගන්නෙ මා කියලා මම කියන්නේ. ඉතින් මේ දුක දක්වනවා පීලනාර්ථය, සංකතාර්ථය, සංතාපාර්ථය, සංකතාර්ථය, විපරිණාමාර්ථය. එහෙම හතරක් දක්වනවා. පීලනාර්ථය. පීලනාර්ථය කියන්නේ පෙළෙන අර්ථය. පෙළෙන. මේ ස්කන්ධ පංචකය නිතර පෙළෙන එකක්. ඒ නිතර පෙළෙන ස්වභාවය ඇති ධර්මයන් අතර මේ අප ඉගෙන ගන්නා රූපද එක කොටසක්. නිතර පෙළෙන. මොනවද පෙළෙන්නේ? මේ පෙළීම ඒකට කියන්නේ අභින්න සම්පටි පීල නට්ඨේන දුක්ඛා. අභින්න කියන්නේ නිරන්තරයෙන් කියන්නේ. සම්පටි පීල නට්ඨේන හත්පසින්ම පෙළෙන අර්ථයෙන් දුක්ඛා. එතකොට අභින්න සම්පටි පීලනය කියන එක මේ ස්කන්ධ පංචකෙහි තිබෙනවා. ඒකයි මේ කියන්නේ. කුමකින්ද පෙළෙන්නේ? දැන් මේ ස්කන්ධ පංචකය එහෙම නොපෙළෙන එකක් වන්නට නම් මේක නිත්‍ය එකක්. මේක පෙළෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය නිසා. එනම් මොනවෙන්ද පෙළෙන්නේ? උදය වය දෙක. ඇතිවීම නැතිවීම කියන මේ දෙකින් පෙළෙන්නේ. ඇතිවීම ඉබේම වෙන්නේ නැහැ. ඉබේම වෙන්නේ නැහැ. කාගේවත් ඕනාට වෙන්නේ නැහැ. නමුත් උවමනා කරන උපකාරක ධර්මයන්ගේ ලැබීමෙන් ඇතිවීම වන්නේ. ඇති වුණු එක
මොනම කාරණයකින්වත් ඊට අයත් ආයු කාලයට එහා පවත්වා ගැනීමේ ශක්තිය කාහටවත් දෙවියෙකුටවත් ඒකේ ස්වභාව වශයෙන්ම ඊට අයත් එමකොද ඒ උපදවන හේතුවක් දැන් ਸਰව බලධාරියෙක් උපදවන එකක් නම් ඒ බලධාරියාගේ කැමැත්තේ හැටියට එහෙම බලධාරියෙක් ඇති වෙන්නට බෑ කොහොමදත් ඒක ධර්ම විරෝධයි එහෙම කෙනෙක් නම් අන්න කියාගත හැකියි ඔහුගේ අදහස වූ පරිදිමයි සියල්ලම වෙන්නේ වෙන කිසි දෙයක් වෙන මොකක්වත් කාටවත් වෙනස් කරන්නට බැරි. එහෙම එකක් නෙවෙයි. මේ ඇති කරවන බලධාරියෝ කීප දෙනෙක් ඉන්නවා. දැන් රූප පිළිබඳව අපි බලධාරයන් කී දෙනෙක් ගත්තද? කර්මය, චිත්තය, ඍතුආහාර. කර්මය, චිත්තය, ඍතුආහාර. ඒවා කොහොමද? ඒවා ස්වෛරීද? නැහැ. ඒවාටත් නැහැම ස්වෛරී බලයක්. ඒවන් අන්‍යයන්ගේ උපකාර බලාපොරොත්තු වන දේ. ඒවාට ස්වෛරී ශක්තියක් මේ කිසිදු ධර්මයකට නැහැ. ඒක මතක තබා ගත යුතුයි. ස්වෛරී කියන්නට පුළුවන් කිසිදු දෙයක් කිසිදු ධර්මයක් හැම දෙයක්ම තවත් ධර්මයකගේ හෝ ධර්ම කීපයකගේ උපකාරකත්වය අපේක්ෂා කරනවා. අපේක්ෂා කරනවා කියලා අපේ කතාවට කියන්නේ තේරුම් ගන්න. එහෙම නැත්නම් දැන් අපි ගත්තොත් සිතේ නෑ උවමනාවක් මේ චිත්තජ රූප උපදවන්නේ කියලා. එහෙම උවමනාවක් සිතට නෑ. එහෙම අදහසක් නෑ සිත. නමුත් සිත ඇති වෙනකොට ඒ චිත්තජ රූප උපදිනවා. කාගේවත් ව්‍යාපාර ශක්තියක් නෑ එහෙම. එහෙම. අනේ එහෙම තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා තමයි ඔය පටිච්ච සමුප්පාදය පිළිබඳව එන තැන්වල එනවා ධම්මා ධම්මේ සංජනಂತಿ හේතු සම්භාර පච්චය හේතු නාංච නිරෝධාය ධම්මෝ බුද්ධේන දේශිතෝ හේතුසු උපරුද්ධේසු චින්නං වට්ටං වට්ටති මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නට ඕන ධම්මා ධම්මේ සංජනಂತಿ ධර්මයන් උපදවත් මම අසුවලාව උපදවනවයි නැත්නම් මම ඒ ධර්මයේ අසුවල් තැනත්තාව උපදවනවයි එහෙම එකක් නෙවෙයි ධම්මා ධම්මේ සංජනಂತಿ ධර්මයෝ මොනවද ඒ ධර්මයෝ කියන්නේ සත්ව පුද්ගල නොවන ස්වභාවයෝ ඒවයි ධර්ම කියන්නේ එතකොට පඨවි ධාතු ධර්මයන් උපදවනවා ධම්මා ධම්මේ සංජනಂತಿ හේතු සම්භාරපච්චය හේතු රාශියකගේ හේතු සමූහයකගේ ප්‍රත්‍යයෙන් උපකාරකත්වය එකකින් එකක්ම උපදවනවා නෙවෙයි එහෙම කියන්නේ දැන් අපි ගත්තොත් කර්මයෙන් කර්මජ රූප උපදවනවා කර්මයෙන් කර්මජ රූප උපදවනවා කියනකොට ඒ කර්මජ රූපයක් වූ චක්සු ප්‍රසාදයට තනිව පවතින්නට බෑ ඒට පඨවි ධාතුව ඕන ආපෝ ධාතුව ඕන තේජෝ ධාතුව ඕන වායෝ ධාතුව ඕන ඊළඟට මේ පැවතගෙන එහෙම පවතින්නට හටගන්නට පටන් ගත්තනේ ඒ පටන් ගත්තම ඊළඟට ආහාරයෙන් කරන උපස්තම්භනය එයත් ඕනේ ඉතින් ඒ නිසා කියත හැකිද කර්මයට මම ස්වෛරී මටයි තියෙන අයිතිය මේ ඇස උපදවන්නටත් පවත්වන්නට වෙන කාටවත් ඇඟිලි ගහන්නට බැහැ කියලා එහෙනම් කියන්නේ තියෙන හොඳයි අපි කන්න දෙන්නේ නෑ ඥාන ඇස් නෙවෙයි ජීවිතයක් නැතු යා ජීවිතයක් නැතු එතකොට කර්මයට පමණක් මේ කටයුත්ත කරන්නට බෑ අන්‍ය ධර්මයකගේ උපකාරත් ඕන අන්න ඒ වගේ හැම ධර්මයක්ම හැම ධර්මයකගේ උපකාරකත්වයෙන් ඇතිවන්නේ පවතී එහෙමනේ ඒ එක එක ධර්මයකගේ උපකාර ඕන එහෙම නැතුව ස්වෛරී පැවැත්මක් නැහැ ඒක මේ සමුත්ථාන පිළිබඳවද මේ දිනතුන් තේරුම් ගන්න ඒ නිසායි දැන් නැත්තම් රූප එකම හේතුවකින් කෙනෙකුට කියත හැකි දැන් සමහරෙකු කියන හැටියට මේ සත්වයාව දෙවියෙකු විසින් මවන එතකොට සත්වයාය කියනකොට අපි බෙදන්නේ ස්කන්ධ වශයෙන්
මේ ස්කන්ධ පංචකයම දෙවියෙකුගේ මැවීමක්. ඒ මැවීම කර දෙවියාගේ කැමැත්තේ හැටියට පවතිනවා. එහෙම උගන්වන්නේ නැහැ අපේ ධර්මයේ. ඉතින් අපේ ධර්මයේ ඉගැන්වෙන හැටියට ඒ දෙවියා කියන්නට තිබෙන්නේ කර්මය. දෙවියයි කියනවා නම් කිය යුතු තිබෙන්නේ කර්මය. ඒ මොකද කර්මයයි මේ භවය ලබා දුන්නේ. කර්මය ලබා දුන්නේ. ඒ නිසා ඒ කර්මය මේ භවය පිළිබඳව ලොකු බලපෑමක් කරනවා. ලොකු බලපෑමක්. එමොද ඒ කර්මයෙන් ලබා දුන්න මේ භවය අපි ගතහොත් ඒ තැනැත්තාගේ ප්‍රතිසන්දිය ද්වේ හේතුකයි. ඒ ද්වේ හේතුක ප්‍රතිසන්දියක් ලැබීම නිසා ඒ භවයට ඒ ද්වේ හේතුක ප්‍රතිසන්දියෙන් පාන බලය කොයිතරම්දයි කියතොත් හෙතෙම බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ඉවත් නොවි උන්වහන්සේගේ අනුශාසනය ඒ වූ පරිදිම තමාගේ ජීවිතාන්තයේ තෙක් පිළිපැද්දාත් ඒ ජීවිතයේදී මාර්ගඵලයක් ලබන්නට බෑ. ඒ මොකද විපාකයේ ප්‍රතිසන්දි විපාකයේ ද්වි හේතුක වූ බැරි. ප්‍රතිසන්දි විපාකයේ ද්වි හේතුක වූයේ මක්නිසාද කර්මයේ තිබිච්ච අඩුපාඩුව නිසා. එතකොට ඒකෙන් පේනවනේ මුළු ඒ කර්මය මේ ජීවිතයේ කෙරෙහි මුළු ස්කන්ධ පංචකයේ කෙරෙහි ඒ ජීවිතාන්තයේ තෙක්ම බලපෑ හැකි. අන්න ඒ බලය තිබෙනවා කර්මයේ පිළිබඳව ජීවිතයක් ලබා දෙවන භවයක් ලබා දෙවන කර්මයේ පිළිබඳව ජීවිතයේ මුළුල්ලේම ඒ කර්මයෙන් උපදවන්නේ භවාංග සම්පතිය. ඒ කියන්නේ ප්‍රතිසන්දිසිත ඊට අනුකූල ලැබෙන භවාංග සම්පතිය. කර්මයෙන්. ඒ කර්මයේම තවත් මෙලොවදී ලැබෙන නොයේ සැප සම්පත් වලටත් හේතු වෙනවා. ඒ කුසල කර්ම. මේ ඔය අතරතුරේදී තවත් කර්ම තිබෙනවා. අතරතුරේදී ඉදිරිපත් වෙන කර්ම තිබෙනවා. ඒවා ඉෂ්ට විපාකත් ලබා දෙනවා, අනිෂ්ට විපාකත් ලබා දෙනවා. ඒක අපිට පමණක් නෙවෙයි බුදු වන උතුමාටත් ඒ බුදු වුණාට පස්සේ ඒ ආත්ම භාවයේදී ඒ බඳු කර්ම විපාක දෙනවා. ඒ නිසා එක විදිහකින් දෙවියයි කියනවා නම් කර්මයට දෙවියයි කිව්වත් වරදක් නෑ වගේ පෙනෙන්නේ. ඒ තරම් බලයක් තිබෙනවා කර්මයට. නමුත් ඒ කර්මය වුවත් ස්වෛරී නෙමෙයි. ස්වෛරී නම් මේ කර්මය විපාක දිය යුතුමයි කියලා හැම කර්මයක් පිළිබඳව කියන්නේ. එහෙම නෑ. සමහර කර්ම තිබෙනවා විපාක දෙනවමයි. ඒක වළක්වන්නට බෑ. පංචානන්තරය. නියත විද්‍යා දෘෂ්ටිය අත්මහල විපාක දෙනවා. අනිත් ඒවා පිළිබඳව එහෙම නියමයක් නැහැ. මොකද ධ්‍යාන උපදවාගෙන නොපිරිහි ඉන්නට ඕනේ ඉන් විපාක උපදවන්න. අපි කරන කවර කුසල කර්මයක් හෝ විපාක දීම නියතයි කියලා කියන්නට බෑ. දැන් කරන මේ කාමාවචර කුසල කර්ම විපාක දීම නියතයි කියන්නේ. අනේ ඒ නිසා මේ රූප පුඤ්ජය අපට ලබා දෙන හේතු අතුරින් ප්‍රධාන හේතුවසේ ගන්නට ඕනේ කර්මය තමයි. ඒ මොකද එහෙම කර්මයක් නැත්නම් අපිට මේම භවයක් නැහැ. මේ භවයේ ලැබුණේ කර්මය නිසා. ඒ නිසා කර්මයෙන් උපදවපු රූප මේ භවයේ පිළිබඳ ප්‍රධාන රූප කොටස තමයි. ප්‍රධාන රූප. ඉතින් ප්‍රධාන රූප කොටසින් එකක් තමයි හදේ රූපය. හදේ රූපය. ඒ හදේ රූපේ කියන්නේ සිත පවත්නා තැන හැටියට ගන්නා හෘදේ රූපය. ඒ හෘදේ රූපේ විනාශ වුණොත් නැතිව ගියොත් මොකද වන්නේ? සිත් උපදින්නට තැනක් නැති වෙනවා. සිත් උපදින්නට තැනක් නැති වෙන්නේ හෘදේ රූපේ භංගයේ. හෘදේ රූපේ භංගයේදීම තමයි මේ භවයේ පිළිබඳ සිත් ඉපදීමද අවසන් වන්නේ. ඒකට මේ අපි කියන්නේ චුතිසිතයි කියන්නේ. චුතිසිත. ඒ නිසා විපාක දීමට එළඹ සිටි කර්මයෙන් තවත් හෘදේ රූපයක් ලබා දෙන්නට ඕනේ මේ සිත. ඇතිවන්නේ. ඉතින් ඒක වෙනවා. ඒක වෙන්නේ ඒ කර්මානුරූපව. කර්මානුරූප ඔහේ හරි නැවත උත්පත්තියක් ලබනවා. සමහර විටක ඒ තැනත්තා අරූප භූමියේ ඉපදීමට හේතු වන කුසල කර්මයක් ඇති කරගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරනවා නම් හෘදේ වස්තු රූපේ මේ භවයේදී නැතිව ගියාට පස්සේ එතනදී නැවතත් පහළ වෙන්නේ නැහැ. එතන හෘදේ වස්තුව නැතිව සිතට පවතින්නට පුළුවන්. ඒ අරූප භූමිය. එහෙම පවතින්නට පුළුවන්. ඉතින් මේ රූප භූමිය පිළිබඳව සැලකන විට රූප භූමිය නැත්නම්
මේ පංචස්කන්ධයේ පවත්නා භූමිය. මේ පංචස්කන්ධයේ පවත්නා භූමියේ රූපයට ලොකු තැනක් නැති වෙයි. ලොකු තැනක්. ඒ මොකද? රූපයෙන් තොරව කිසිදු ක්‍රියාවක් කරත හැකිද? චිත්ත ක්‍රියා හැර සිතේම කියන්නේ අපිට පුළුවන් අනුන්ට ඊර්ෂ්‍යා කරන්නට, මසුරුකම ඇති කරගන්නට ආදි වශයෙන් තිබෙන සිතේවා තියෙනවනේ කාටවත් පේන්නේ නැහැ. ඒ සිත බලන්නට පුළුවන් අයට මිසක වෙන අයට පේන්නේ නැහැ. එහෙම හිතේ. ඉතින් ඒක එහෙම ඉන්නවනම් කා සමගවත් කිසිදු සම්බන්ධකමක් නැතිව ඉන්නට පුළුවන් නේ. ඕනනම් ගේ අගුලුලාගෙන ඊට මැදි වෙලා ඔය හිත හිතා නම් අනුන් සමග සම්බන්ධකම් පවත්වන්නට වෙතොත් අපට ඒ සම්බන්ධයේ පැවැත්ම වශයෙන් ප්‍රධාන වශයෙන් කරන්නට වෙන දෙයක් තමයි කතා කරන එක. මේ ගුණයක් වගේ ඉන්න බෑනේ. කතා කිරීමේ ශක්තිය තිබෙන නිසා කතා කරන එක. ඉතින් මේ කතා කරන්නට කතාවක් නැතුව බෑනේ. කට තිබුණා කතා කිරීමේ ශක්තිය නැති අය ඉතින් ඒ අයට භාෂාවක් තියෙනවා. ඒකත් ඉගෙන ගත්තොත් හොඳයි. මේ එහෙම පුළුවන්. ඒ කොහොම හරි ඒ සඳහා වුවද එහිම පෙන්වන්නට වුවද ශරීරයක් තියෙන්නට ඕන. ශරීරයක්. එතකොට ඒ විදිහේ අදහස් වමාරු කරන්නට, කතා බස් කරන්නට, සම්බන්ධකම් පවත්වන්නට රූපය ඕන. හැබැයි ඒ රූපය සිත නැතිව ක්‍රියා කරන එකක් නෙවෙයි. සිත නැති. ඒ සිත නිසාම උපදනා රූපක් තිබෙනවා. අන්න ඒ සිත නිසාම උපදනා රූප දෙක තමයි ඒකාන්ත චිත්තජ රූපේ කියලා දැක්වූ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒ දෙකෙන් කියනවනේ ඒ සිත නිසාම උපදනා වූ ඒ රූප දෙක අපට මේ ලෝකයක් සමග සම්බන්ධකම් පවත්වන්නට අතිශයින්ම හේතු වන රූප දෙකයි කියලා. කායික ක්‍රියායි වාචික. සිතින් උපදවන. ඉන්නේ අන්න ඒ සිත. එතකොට ඒ සිත උපදවන රූප කාය විඤ්ඤාති වචී විඤ්ඤාති තමයි. ඒ රූප වලින් කෙරෙන ක්‍රියාව තිබෙනවනේ. ඒ ක්‍රියාවට අපි කියන්නේ නෑ කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාතිය කියලා. අපි ඒවට වෙන නම් දෙන්නේ. නේ? කාය විඤ්ඤාතිය නැතුව ඒ ක්‍රියාව සිදුවන්නේ නෑ. අපි වෙන නම් දෙන්නේ. ඉතින් වෙන නම් දෙනකොට අපි කියනවා ගැහුවා, මරුවා, ඇන්නා ඔහොම කියනවනේ. එහෙම කියන්නට සිතක් උපදිනවා නේ. ඒ සිතින් උපදෙව්ව කාය විඤ්ඤාතියෙන් තමයි ගහන්නේ, අනින්නේ, මරන්නේ. ඒ තවත් සිතකින් උපදින කාය විඤ්ඤාතියේ පූජා කරනවා, වතාවත් කරනවා ආදි වශයෙන් අපිට ඕනනම් පුළුවන් ශාරීරික වේදනාවෙන් මිරිකි සිටින කෙනෙක් සමහර විට කියන්න පුළුවන් අනේ මගේ කකුල් මිරිකන්නේ වේදනාව. පුළුවන් අපිට හොඳ සිටි යුතුය කරන්න. ඒ කාය විඤ්ඤාතිය හොඳ සිතක් උපදවාගෙන කරත් හැකියි. ඒ නරක සිතකුත් උපදවාගෙන කරන්නට බැරි නැත්තේ නෑ. එහෙම ඒවා. එනවනේ අපි දන්නවනේ ලෝභ මූලසිත, ද්වේෂ මූලසිත ආදි වශයෙන් එහෙම සිත උපදිනවනේ. ඒකට ඒ කයින් කරන ක්‍රියා. අනේ කයින් කරන ක්‍රියා වශයෙන් ඒ ක්‍රියා සිදුවීමට සිත නැතුව බෑ. ඒ දෙකම ගත්තම මොනවාද මේ ඇතිවන්නේ? මේ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදින, පවතින, නැත්නම් ඇති වෙන, නැති වෙන ඒවා මොනවාද? කියන්නේ මොනවාද? සංස්කාර කියන එක තේරුමකින් හරි. මොනවාද? අපි දැන් මෙතන කතා කරපු දේවල් වලට සම්බන්ධ කොට කියනවා නම් මොනවාද? ඒ මේ පංචස්කන්ධයමයි නේ. දැන් මොනවද එතන ඇතිවන්නේ? පංචස්කන්ධයකගේ ඉපදීමයි පැවැත්මයි නැතිව. මොනවද? දැන් කාය විඤ්ඤාතිය සහිත වූ ඒ රූප පුඤ්ජය රූපස්කන්ධය. ඒ කාය විඤ්ඤාතිය උපදවාලු මේ ක්‍රියා සාධක
ශක්තිය වූ චේතනාව හටගත්ත ඒ සිත විඥානස්කන්ධය. ඒ සිතේ හටගත් වේදනාව වේදනාස්කන්ධය. ඒ සිතේ හටගත් සංඥාව සංඥාස්කන්ධය. ඒ සිතේ හටගත් වේදනා සංඥා කියන ඒ චෛතසික දෙක හැර අනිත් චෛතසික සියල්ලම සංස්කාරස්කන්ධය. එතකොට මේ මොනවද කියන්නේ? පංචස්කන්ධය. හැම තිස්සෙම ඒකනේ මේ නාම රූප කියලා කියන්නේ. දැන් නාම රූප වශයෙන් වෙන්කොට බලනවායි කියන්නේ ඒ නාම රූපය කියනකොට නාම වන්නේ වේදනා සංඥා සංඛාර විඥාන. ඒ සතර නාමස්කන්ධ. අනික රූපය. දැන් නාම රූප වශයෙන් බලන්නේ කියන්නේ ඒ නාම රූප දෙක ක්‍රියා දෙකක්. මා මේ පින්නතුන්ට කතා කරනවා. මා මේ පින්නතුන්ට කතා කරන විට සිතක් නැති කෙනෙකුට මේ කතාව කරන්න පුළුවන් නෑ. සිතක් ඇති වෙන කතා කිරීමේ සිතක්. සිතට පමණක් ඒ කතා කිරීම කරන්නට බැහැ. සිතට කටක් නෑ. ඒ නිසා සිතට කතා කරන්නට බැහැ. නමුත් කතා කිරීමේ චේතනාව සිතේ උපදිනවා. ඒ ඉපදුනාම කතා කිරීමේ චේතනාවෙන් යුක්ත වූ ඒ සිතින් උපදවන රූප හටගන්නවා. ඒ රූප නිසා තමයි මේ ඇරෙන වැහෙන එහෙමේ වදින දිව ආදී එහෙමේ වදින තොල් ගැටෙන ඔය ක්‍රියා සියල්ලම මොන ක්‍රියාද? රූප ක්‍රියා. ඒ රූප ක්‍රියා. ඒ නිසානේ රූපයයි කියන්නේ කෙනෙක් හිතුවොත් රූපයයි කියන්නේ මේ අපිට පේන්න තියෙන මේ කිසි වෙනසක් පේන්නේ නැතිව දිගටම පැවතගෙන යන එකේ කියලා රූපය. එහෙම ගත්තොත් වැරදි. ඒක නෙමෙයි රූප කියන්නේ. රූප කියන්නේ මේ නිරන්තරයෙන් ඇති වෙන බිඳෙන ස්වභාවය ඇති ශක්ති විශේෂයක්, ශක්තියක්. ඒ ශක්තිය අපිට දැන් මෙතන පේන්නේ නැහැ. මොකද මේ ඝන වස්තුවක් ඇටියටයි අපිට පේන්නේ. නමුත් මෙතන තිබෙන්නේ ඒ රූපය. ඇති වෙන බිඳෙන, ඇති වෙනම පවතිනවා බිඳෙනවා. එහෙම ස්වභාවය. ඒකට නිදර්ශනයක් තමයි මම එදා කීවේ. අර ඇවිදීම ගැන. අර බලි ගෝණිය ගැන කීවේ. ඒ නිදර්ශනය බොහොම හොඳ එකක්. හිතලා බලන්න. ඒක සමහර විට ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. කරලා බලන්න. ඒ වගේ මේ රූප දැන් අර මෙහෙම එසවෙනකොට අපි කියන්නේ අතේ සෙව්වයි. එහෙමනේ කියන්නේ. ඒ තමයි අපිට තිබෙන මේ ඝණයන්ගෙන් වැහි කරන මේ සම්මුති කතාව. නමුත් ඒක විදර්ශනා නුවණ ඉතාම හොඳට දියුණු කරගත්ත කෙනෙකු ඒ කරනකොට ඒ තනත්තාට නම් පෙනෙනවා රූපයන් ඇති වෙන බිඳෙන ආකාරයෙන් ගැටීම. ඒකයි වෙන්නේ. ඇති වෙනවා බිඳෙනවා. මේක කරනකොට මෙතන තිබෙන මේ විදිහට පවත්නා රූප මෙහෙම කරනකොට නෑ. ඉතින් ඒක අපට ඒක වෙන්නට නම් මොකක්ද බිඳින්නට ඕන? ඝණය බිඳින්නට ඕන. මෙන්න මේ ඝණයෙන් තමයි අපි වැහිලා ඉන්නේ. ඒ නිසානේ අපි මේ රැවටිල්ලට අහුවෙලා ඉන්නේ මේ ඝණය නිසා. ඒ ඝන විනිභෝගය කරන්න ඕනේ. දැන් මෙතන කියන්නේ විනිභෝග රූප කියලා. ඒක නෙමෙයි ඝන විනිභෝගය කරන්න. ඝණය බිඳලා බලන්නට. ඒ ඝණය බිඳීමට උපකාර වන ඉගෙනීමක් තමයි මේ පරමාර්ථ ධර්ම පිළිබඳව ඉගෙනීම. නමුත් ඒ ඝන විනිභෝගය ඉගෙනීමෙන් පමණක් කරන්නට බෑ. ඒක තවත් ඉගෙනීමක් කරන්නට ඕන. ඒක මේ පොතපත බලා නුවණින් සිතෙනුත් හිතලා ඇති කරගන්නා විනිභෝගයකුත් තියෙනවා. ඒ විදිහට අපිට හිතා ගන්නට පුළුවන්. විදර්ශනාවෙනුයි අර ඝන විනිභෝගය කරන්නේ. ඒ ඝන විනිභෝගය කරන්නටයි මේවා ටික මේ අපි ඉගෙනගෙන යන්නේ. වේගයෙන් වෙනස් වීමත් වේගයෙන් වෙනස් වීම. වේගයෙන් නෑ. උපුණා. වේගයෙන් වෙනස්. ඔව්. ඒකත් අපිට පේන්නේ. නෑ අපිට පේන්නේ නෑ. ඒක අපිට පේන්නේ දැන් අපිට බොහෝ විට
නුවණ දියුණු කරගත්ත කෙනෙකුට උනා අර ක්ෂණක්ෂණයෙහි සිදුවන්නා වූ රූපයන්ගේ බිඳීම එහෙමම පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ සංතතීන්ගේ බිඳීම. සංතති කියන්නේ රූප પરම්පරාව. නමුත් ඒ නුවණ එන්නේ දියුණු වෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් කෙරෙන්නේ භාවනා කියන වචනේ තේරුමත් වැඩිම කියන. ඒ වැඩිම කියන එකේ අර්ථය වර්ධනය. වර්ධනය කියන්නේ දියුණුව. එතකොට දියුණු වෙයි කියන එකෙන් තේරුම් ගන්නට ඕනේ නුවණ පිළිබඳව දියුණු වෙයි කියන්නේ ඒ නුවණේ තිබෙන යම් ශක්තියක් වේනා ඒ ශක්ති ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඉස්සෙල්ලා දකින්නට පුළුවන් වන්නේ අපි කියමු මේ ඇඟිල්ලක තියෙන පුරුක් වෙන් කර දකින්නට පුළුවන්. ඊළඟට ඒ පුරුක දෙකට වෙන් කර දකින්නට පුළුවන්. ඊට පස්සේ 3ට 4ට 5ට එහෙම වෙන් කර දකිත හැකියි. අන්තිමට ඇඟිල්ලේ තිබෙන රූප ටික වෙන්නේ දකින්නට පුළුවන්කම කෙනෙකුට උපදවා ගත හැකියි. ඒක වෙන්නේ ඒක අමුතුවෙන් උපදවා ගන්නයි කියලා Taman වෙහෙසෙන එක නෙමෙයි. කරන්නට තිබෙන වැඩක් ඉතින්. ඒ වැඩේ කරනකොට දැන් කවුරු හරි මොකකට හරි පාඩම් කරන විට Taman ඉස්සෙල්ලාම අදිෂ්ඨානයක් කරගන්නවනේ. මම අසවල් විභාගයෙන් සමත් වෙන්නට ඕනේ. ඊළඟට තියෙන්නේ හැමතිස්සෙම මේ විභාගයෙන් සමත් වෙන්න ඕනේ කිය හිතන එකද? නෑ. ඒ ඊළඟට කරන්නට තියෙන්නේ ඒ සමත් වීමට උවමනා කරන දේ කරන එක තියෙන්නේ. එයා ඉගෙනීම කරන්නට ඕන. අපිත් බලාපොරොත්තු වෙනවා සමත් වන්නට ඒ විභාගයේ. ඒ විභාගය තමයි මේ පංචස්කන්ධය පිළිබඳ ඇතිතතු දැනගන්නා වූ විභාගය. ඒ ඇතිතතු දැනගන්නා වූ විභාගයෙන් සමත් වීම 4 වර්ගකට කළ යුතුව තිබෙනවා. නමුත් ඊට පෙර ඒ పూర్ව භාග වශයෙන් විභාගයට පෙනී සිටින්නට සූදානම් වීම වශයෙන් పూర్ව භාග වශයෙන් අපි උපදවා ගත යුතු දැනීම් කොටසක් තිබෙනවා. අපි ඒවාට විදර්ශනා කතාවෙහිදී කියන්නේ නුවණ කියලා. විදර්ශනා ඥාන. ඒවා සම්මසන උද්‍යව්‍ය භංග බය ආදීනව නිබ්බිදා මුංචිතු කම්යතා පටිසංඛා සංඛාරුපෙක්ඛා අනුලෝම කියන මේ ඥාන. අනේ ඒවා අපට ඕන නම් එක විදිහකින් කියත හැකි එක විභාගයක් කියන්නේ. දැන් සමහර විටක පන්තියක අවුරුද්ද විභාගෙ කියන්නේ ඉස්සෙල්ලා ටර්ම් ටෙස්ට් කියලා තියෙනවනේ වාර විභාගෙ. ඒ වගේ කියලා තත් හැකි. එහෙම විභාග තිබෙනවා. ඒ වයින්ද Taman සමත් වෙවි යන්නේ. ඒ සමත් වුණාම අර සමහරු කියනවනේ ඔය ඉගෙනීම අවසන් කරන්න කට්ටිපනින් ඉස්කෝලේ යන්නේ නැතුව නේ ගල් වගින්න මිනිස්සු. ගෙදරින් ඉඳලා ඉස්කෝලේ යනවා කියලා ගිහිල්ලා පාරේ යන්තර මැවිදලා ආපහු ඇඳාවට එන්නේ. ඒ වගේ තත්ත්වෙකුත් වෙනවා සමහර විටක. Taman පටන් ගත්ත වැඩේ අමතක වෙලා. නමුත් පටන් ගත්ත වැඩේ මතක තිබේ නම් අදිෂ්ඨානයේ වූ පරිදි ක්‍රියා කිරීමට කැමැත්ත ඒ විදිහටම පවත්වාගෙන යනවා නම් ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය තව තවත් තමාගේ ඉදිරියට ගන්නවා. ආදර්ශ පාඨය වශයෙන් මා නිවත්ත අභිධිගත නොනවතින්න ඉදිරියට යන්න. මොකේද මේ ඉදිරියට යන්නේ? විදර්ශනා භාවනා මාර්ගයේ. එහෙම නැත්නම් සතිපට්ඨාන විපස්සනා භාවනාවෙහි. ඕන නමක් කියත හැකි. ඒ නම් කියත හැකි. නමුත් මේකයි කියන්නේ. ඒක යන්නට ඕන. කොතන දක්වාද යන්නේ? ඒ ජයග්‍රහණයත් එක්ක නැත්නම් විභාගයෙන් එහෙම පිටින්ම සමත් වෙන තුරු. සමහර විටක කොටස් සමත් වෙලා ඉන්නටත් පුළුවන් ටික කල. මේ එහෙමත් ඉන්නවා. මුල් කොටසින් සමත් වෙනවා. අපිට කියත හැකි ඕන වෙන විභාග සාමාන්‍යයෙන් තියෙනවා කොටස් 3ක් නේ. අපි ඉගෙන ගත්තා අපි ධර්මාචාර්ය, අභිධර්මාචාර්ය ආදී වශයෙන් ගන්න විට ඒකට තිබුණා කොටස් 3ක්. සමහර විටක එක කොටසින් පාස් වෙලත් එකයි. අනේ වගේ මේ විභාගයේ තියෙනවා කොටස් 4ක්. සමහරු මුල් කොටසින් සමත් වෙලා අවධාරණ පුළුවන් අනිත් එක පාස් කරන්නයි කියලා ඉන්නවා.
එහෙම ඉන්න කොටසක්. ඒ අය තමයි සෝතාපට්ටි මග්ග ඵලවලට පැමිණෙනවා. තව ඉන්නව නෑ මේකට මේක මදි. මම තව එහාට යන්නට ඕන කියලා දෙවෙනි එකටත් යනවා. ඒක අර ඉස්සෙල්ලා එක තරම්ම ලෙහෙසි නෑ. ඉස්සෙල්ලා එකත් ලෙහෙසි නෙවෙයි. අමාරුයි. නමුත් අර ඊළඟේ පින්ම ටික අමාරු එකක් තිබෙනවා. මොකද මේ මුල් පින්මේදී අපට බාධකව තිබෙන බලගත් ධර්ම දෙකක එඩිය මැඩුවේ නැහැ. ඒ එඩිය මඩින්නේ නැහැ. කාමරාග පටිඝ කියන දෙක. ඒ කාමරාග පටිඝ කියන දෙක මැඩීම බොහොම අමාරු දෙකක්. අමාරු දෙකක් වන්නේ ඒකටම යට වෙලායි මේ අපි එන්නේ. එයින් මැඩිලා. ඒ නිසා එයින් ප්‍රධාන එක තමයි අර කාමරාගය කියන්නේ. ඒක මඩින්නට ටිකක් අමාරුයි. ඒ නිසා ඒ විභාගයෙන් සමත් වෙන එක අර තරම් ලෙහෙසි නැහැ කියන්නට ඕනේ. ඒ උත්සාහ කොට පුළුවන්. ඒක කරන්නේ කාමරාග දෙක පටිඝ කියන දෙක එහෙම් පිටි නැති කිරීම නෙවෙයි. ඒකෙන් කරන්නේ ඒක හරියට මේ අර විභාගයේදී සෑහෙන ලකුණු වරක් කියන සමත් වෙන්න තරම් අරන් නැහැ. අන්න ඒ වගේ තත්වයක් ඒක. ඒ නිසා කියනෝනේ ඒක රිෆර් කරන්න. කාමරාග පටිඝ දෙක එහෙම් පිටි නැති කරන්න. ඒ නැති කරන්නටත් අවස්ථාවක් දෙනවා. ඒ නැති කිරීමේ අවස්ථාව තමයි තුන්වෙනි වරට එළඹෙන්නේ අනාගාමී මාර්ග ඥාන. ඊට පස්සේ ඉති වෙලා තිබෙන රූප රාග අරූප රාග මාන උද්ධච්චම්. ඒවත් ලේසි නෑ නැති කරන්නට. අමාරු දේවල්. ඒ නිසා තමයි සමහරෙකුට ඒ ජීවිතයේදී බැරි වන්නේ කරන්නේ. ඊළඟට ජීවිතයක් බලාපොරොත්තු මේ සුද්ධාවාස වලට යන තවත් අවස්ථා. ඒ මොකද ඒවත් තිබෙනවනේ. දැන් ඔය අස්මිමානය කියන්නේ. ඒකනේ මාන කියන එක ඇතිවන්නට හේතුව අස්මිමාන. අස්මි කියන්නේ මම වෙමි කියන එක. ඒ මම වෙමි කියා ඇතිවන්නා වූ මානයක් තියෙනවා. මමයි කියන දෘෂ්ටිය නැහැ. නමුත් මේ මානෙ තියෙනවා. ඉතින් මේ දෙක බොහොම සියුම් දෙකක්. සමහරු මේ මමයි කියන දෘෂ්ටිය නැති වුණාට පස්සේ මමයි කියා ගන්නා මානය කොහොමද ඉතුරු වන්නේ කියලා ඒකෙන් අවුලටපත් වෙලා ඒක වැරද්දක්. එහෙම නැත්නම් ඒක හරි නෑයි කියලා සලකාගෙන ඉන්නවා. ඒක වැරදි. ඒ නිසා තමයි අර කේමක හම්බුව මම මෙතෙන්දි මේ සූත්‍රය කියලා තියෙන්නේ. කේමක හම්බුව ඒ කතාව කියන්නට නම් මානෙ කියන එක තිබෙනවා. අස්මිමාන කියන්නේ ඒකයි. අස්මිමාන සමුග්ඝාතාය කියලා තියෙන්නේ. ඒ අස්මිමාන සමුග්ඝාතාය කියන්නේ රහත් වීම ගැන. රහත් වීමේදී කරන්නේ ඒ මානෙ නැති කරන. ඉතින් මාන උද්ධච්ච විචාර රූප රාග අරූප රාගේ ලෝභයටයි කොටස. ඉතින් ලෝභය එකවර නැති කරන්නට බැරි නිසා එහෙම වන්නේ. ලෝභයේ ශක්තිය ඒ තරම් බලවත්. අවිද්‍යාවේ ශක්තිය ඒ තරම් බලවත්. ඒ නිසා ප්‍රථම මාර්ගයෙන් නසන්නට බෑ. දෙවෙනි මාර්ගයෙන් නසන්නට බෑ. තුන්වෙනියෙන් නසන්නට බෑ. හතරවෙනි මාර්ගයෙන්මයි ඒවා නැති කරන්නට පුළුවන්. ඉතින් දැන් ඒ වගේ විභාගයකින් සමත් වන්නට බලාපොරොත්තු වන තැනත්තා ඒ සඳහා යම්කිසි වෑයමක් ගතගෙන උත්සාහයක් කොට නොනවති කරනු ලබන උත්සාහයකින් තමයි ඒ தත්වය ලබා ගන්න. ඒ වගේ ඊට වඩා අමාරුම විභාගයක් වෙනවා. මොකද කෙනෙකුගේ සිත් සතන් නැමෙන පැත්තක් නෙවෙයි. නැමෙන්නේ කාමයට. කාමයෙන් දෙන්වීමට නෙවෙයි නැමෙන්නේ. අන්න ඒ වගේ ඒ එක එකක් ගත්තා. අනුසෝතගාමි මේ පටිසෝතගාමි. ඉබැවින් අමාරු. ඒ අමාරු දේ කරන්නටයි අපිට බුදුරජාණන් වහන්සේ ඉගෙනුවේ. උන්වහන්සේ ධර්ම දේශනා කළේ බලලා. ඒක අමාරුයි මේ මිනිසු කරාවිද කියලා සැක හිතුණාට ඒක සැකයි කියන්නේ වහන්සේට මන්දෝත්සාහයක් ඇති වුණා. ඉතින් සිරිත් පරිදි හැම බුදුවරයෙකුටම ඇවිත් ධර්මයේකු ආරාධනා කරනවා. ඒ ආරාධනය ලැබුණට පස්සේ සෝත්‍රුන් බලා ධර්ම දේශනා කරන්නට පිළිගත්තා. ආරාධනේ පිළිගෙන ධර්ම දේශනා කළා. ඒත් කලේ බැලුවේ හොඳ නුවණ තිබෙන අය. මොකද මේ ධර්මය තේරුම් ගැනීම වඩාත්ම අමාරු වන්නේ මේ නුවණ මන්දකම හිතා පමණක් නෙවෙයි.
මේ පංචකාම වස්තුන්හි ඇලී ගැලී වාසය කිරීම හේතු කොටගෙන රාග දෝෂ කියන මේ දෙකින් මැඩිලා ඉන්නේ. ඒ නිසා ඒ රාග දෝෂ දෙකෙන් මැඩෙන්නේ අවිද්‍යාවෙන් වැහී සිටින නිසා. ඒ කියන්නේ මේ අවිද්‍යාවෙන් වැහුණු බව කිව්වේ මෝහාන්ධකාරයෙන් වැහිලා ඉන්නේ. ඒ නිසා මේ මෝහාන්ධකාරය තරමක් දුරටවත් ලිහිල් කරන්නට ඉවහල් වන ඒ කඩතුරාව ටිකක් බුරුල් කරන්නට ඉවහල් වන ගැනීමක් තමයි මේ අභිධර්මයේදී කෙනෙක් ලබන්නේ. ඉතින් මට මතකයි මේ අද නැත්තම් ඊයේ කිව්වා මේක මහත්මයෙක් පත්‍රයට ලියලා තියෙනවා. මේ පුද්ගල කතාවද? පුද්ගල කතාව. ඒකයි හරියට කියන්නේ. පුද්ගලයෙක් ඉන්නවයි කියන්නේ. නැtei කියන එක නැtei කියන එක නෙවෙයි. ඉතින් ඒකයි. පුද්ගලයෙක් නැtei කියනකොට පුද්ගලයා කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා. දැන් ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ කියලා ඉන්නේ. ඒ විදිහට පුද්ගලයෙක් ඉන්නවා. ඒකයි පුද්ගලයෙක්. ඉතින් ඒක දෙවිදිහකට තේරුම් ගන්නට ඕන දෙයක්. අපි එකහෙලාව පුද්ගලයෙක් නැtei කියන්නේ නැහැ. එහෙමනම් කියන්නට තියෙන්නේ මේ ස්කන්ධමයි. ස්කන්ධය යනවා, ස්කන්ධය වෙනවා, ස්කන්ධ මරනවා, ස්කන්ධ පණ දෙනවා. ඔය විදිහට කියන්නට වෙන්නේ. එහෙම නෙවෙයි පුද්ගල කතාවක් තිබෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය. මේ පුද්ගලයයි කියන්නේ මොනවද? මොකටද? ඒ පුද්ගලයෙකුගේ අවිනශ්වර වෙනස් නොවන නিত্য පැවැත්මක් තිබේද? එහෙම බලන විට පුද්ගලයාය කියන්නේ කුමටද කියා එතකොටයි බෙදන්නේ. දැන් ඒකනේ දැන් සිතයි කියන එක කෙනෙක් ගත්තොත් එකයි කියලා. ඒ සිත එකයි කියන විටන් සමහර විටක තමා අර ඝණයකට වැටෙනවා. සිත එකයි කියන්නේ. සිතයි කියන එක ධර්මයක් වශයෙන් සිත එකක් තමයි. නමුත් සිත තනිව පහළ වෙන එකක් නෙවෙයි. ඒ සිතත් සමග තව පවතිනවා චෛතසිකය කියලා කොටසක්. ඒ චෛතසිකයන්ගෙන් තොරව හටගන්මේ ශක්තියක් සිතට නැහැ. සිත නැතුව හටගන්නේ ශක්තියක් චෛතසිකයන්ට නැහැ. ඒ නිසා වුණෝන්ගේ උපකාරයෙන් ඒවා ඇතිවන්නේ. ඒ උපකාර ලැබෙන්නට ඕන. අනේ උපකාර ලැබී හටගන්නා ධර්මයන්හි ඒ ඇතිවීමේ හේතුන් තිබෙනවා. ඇතිවීමේ හේතු ඒ ඇතිවීමේ හේතුන් නිසා ඇතිවන මේ පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේ වදාරනවා දුකයි. ඒ නිසා කෙනෙක් උත්සාහ කරන්නේ ඒ දුක්ඛ පංචස්කන්ධය නවත්වා ලන්නට. නවත්තන්න. කියන්නේ නැවත නැවත ඇතිවීම නවත්තන්නට දුක්ඛා ජාති පුනප්පුනා. ඒ නැවැත්වීමට නම් පළමු කොට දැනගත යුතුයි පංචස්කන්ධය කියන්නේ මොකක්ද? කොහොමද මේක හටගන්නේ? කුමක්ද මේ හටගන්වන්නේ? මොකක්ද හේතුව? ඒ නිසා හේතුව සොයාගෙන යන්නට ඕන. ලෙඩේට බෙහෙත් කරන්නට නිදාණය දැනගන්නට ඕන. නිදාණය තේරුම් ගත්තම බෙහෙත් කිරීම ලේසියි. යොදන්නට පුළුවන් ඖෂධය. හේතුව සොයාගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ නේ අර ඉස්සෙල්ලා අපි මම ගාථාවකුත් කිව්වනේ. හේතුසු උපරුද්ධේසු. හේතුසු උපරුද්ධේසු. ඒ හේතු ධර්මයන් නැවත නූපදන ආකාරයෙන් දුරු කළ කල්හි චින්නං වත්තං සිඳුනා වූ වෘත්තය. සිඳුනා වූ වෘත්තය කියන්නේ සිඳුනා වූ රවුම. සිඳුනා වූ රවුම. න වත්තති නැවත නොපෙරළේ. නැවත පෙරළෙන්නේ. ඇයි මේක කැඩුනා? රෝදේ කැඩුනා. කැඩුණු රෝදේ කොහොමද පෙරළි යන්නේ? රෝදේ කැඩුනේ මේ ඒ වෘත්තයේ හේතුව නැසීම නිසා. ඒකමනේ අර පටිච්චසමුප්පාදයේ දෙන්නේ. අර පරාල කැඩුවයි ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ උදානෙහිදී ප්‍රකාශ කළා. චින්නං වට්ටන්න වට. සිඳුනා වූ වෘත්තයේ නැවත පෙරළෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දෙක තේරුම් ගන්නට ඕන. ඒ දැන් අපි කිව්වොත් මේසයක් මෙතන නැහැ කියලා කාට හරි ඒ මිනිස්සු අපට තමයි සතන්ට වදී අපිට පිස්සුයි කියයි. නෑ
පුද්ගලවාද පුද්ගල කතාව කියන එකක් තිබෙනවා. පුද්ගලයේ එහෙම පිටින්ම ඇත්තේය කියලා ගැනීම එක වරදක්. පුද්ගලයෙක් ඇත්තේම නැtei කියන එකත් එක පැත්තකින් වරදක් නේ. දැන් ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්බ නත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ සබ්බං නත්ථීතිකෝ කච්චාන අයං ද්විතියෝ අන්තෝ ඒතේකෝ කච්චාන උභෝ අන්තේ අන්තගම්ම මජ්ජේන තථාගතෝ ධම්මෝ දේශිතෝ. ඇත්තේය යල්ල ඇත්තේය කියා ගන්නා එක අන්තයක් තිබෙනවා. එහෙම නැතිමයි කියා ගන්නා තව අන්තයක් තිබෙනවා. මේ අන්ත දෙකටම යන්නේ නැහැ. නොඇති මධ්‍යයෙන් ධර්මයක් දේශනා කරනවා. පුද්ගලයෙක් ඉන්නවා කියලා ගැනීමේ වරද එතන තිබෙනවා. පුද්ගලයෙක් නැහැයි කියන එකේ වරදක් තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයෙක් ඇත්තේද? මම එහෙම කියන්නේ නැහැ. පුද්ගලයෙක් නැත්තේද? මම එහෙමත් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙමයි. එහෙම කියන්නේ. එහෙනම් මොකද්ද ස්වාමීනි ඔබ වහන්සේ වදාරන්නේ? ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පච්ච අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ. දැන් ඉතින් මෙතන බලන්න කවුද පුද්ගලයා? එතන පුද්ගලයෙක් ඉන්නවද? පුද්ගලයෙක් නැහැ කියනවද? එහෙම කියන්න බෑ. පුද්ගල කතාවයි නැtei ඉන්නවයි කියන කතාවයි නැtei කියන කතාවයි නෙවෙයි තිබෙන්නේ. හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇති වෙන පවතින නැති වෙන ධර්ම පරම්පරාවක් තිබෙනවා. ඒක තේරුම් ගන්නට ඕන. සම්මුති දේශනාවයි පරමාර්ථ දේශනාව. අපි අද එතකින් නවත්තමු. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේතනං භූති කියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේතනං භූති කියා. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේතනං භූති කියා. දුක්ඛප්පත්තාච දුක්ඛාපරප්පත්තාච භය සෝකප්පත්තාච සෝකා උපපති විපාදිනෝ ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමිනිකා පුනන්තනමුදිत्वा සංගක්ඛං සාසනං ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමිනිකා පුනන්තනමුදිत्वा සංගක්ඛං සාසනං ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමිනිකා පුනන්තනමුදිत्वा සුදයන්තු ස්වං සදං